බුද්ධිමත් පින්නතුනි, මීළඟට ඔබේ අවධානය යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ සිදුවන මෙවැනි තවත් විනාශයන් පිළිබඳව ඉදිරිපත් කර තිබෙන දේශනාවකටයි. එක් අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සමග අසංඛේය ගණන් දෙවි දේවතාවුන් ශ්‍රවණය කරමින් සිටියදී ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අතීත බුදුවරුන්ගේ ශාසන සහ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී විභූතිය පිළිබඳව, උන්වහන්සේලාගේ කුශල ශක්තියින් පිළිබඳව, පාරමී ගුණ බලයන් පිළිබඳව දේශනාවන් සිද්ධ කළා. ඒ බුද්ධ වංශ දේශනාවයි. ඒ දේශනාව අවසානයේදී අසංඛේයයක් දෙවියන් සෝවාන් ඵලයට පැමිණි බව සඳහන්. තවත් අසංඛේයයක් දෙවි දේවතාවුන් අනාගාමී, සකදාගාමී මාර්ගයට පත් වෙලා තිබෙනවා. තවත් කෝටි ලක්ෂයක් දිව්‍ය බ්‍රහ්මයන් අමා මහ නිවනින් සැනසුණා, සංසාර සාගරයෙන් ගොඩ වුණා, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගත්තා. අනාගත ඒ බුද්ධ වංශ දේශනාව අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ අනාගත වංශ දේශනාවක් පිළිබඳව ඉඟිපල කරමින්, අනාගතයේදී මෛත්‍රිය නමින් බුදු කෙනෙකුන් ලෝ පහළ වෙන බව පවසමින් බුද්ධ වංශ දේශනාව නිමාවට පත් කරනවා. මේ සියලු දේශනාවන් අවසානයේදී ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්‍ර මහා අග්‍රශ්‍රාවක රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. අනාගතයේ බුදු වෙනවා කියන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, ඒ අනාගත කාල සීමාව පිළිබඳවත් යම් කිසි දේශනාවක් සිද්ධ කරන හැටියට එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් එම ආරාධනාව සිද්ධ කරපු ආකාරය තමයි මා මුලින් මාතෘකා කළේ. සාරිපුත්තෝ මහා පඤ්ඤෝ උපතිස්සෝ විනායකෝ ධම්මසේනාපති ධීරෝ උපෙත්වා ලෝකනායකං. මහා ප්‍රඥ වූ උපතිස්ස නමින් ගිහි කාලේ හඳුන්වපු මහා පුණ්‍ය බල මහිමයකින් යුක්ත සාරිපුත්‍ර ධම්මසේනාධිපති මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරා එළඹ පැමිණ අනාගතං ජිනාරම්භ ආපුච්චි කංක මත්තනෝ තුම්හානන්තරිකෝ ධීරෝ බුද්ධෝ කීදසකෝ භවේ විත්තාරේ නේවහං සෝතුං ඉච්ඡාමා චික්ක චක්ඛුමා. අනාගතයේ පහළ වෙන මෙත්තෙය බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ඒ කාලය පිළිබඳව අපට මහා කුතුහලයක් තිබෙනවා. ඔබ වහන්සේගෙන් විමසා සිටිනවා, ආරාධනා කර සිටිනවා ඒ පිළිබඳ දෙසුමක් පවත්වන හැටියට. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වෙත ධම්සෙනෙවි සරියුත් මහරහතන් වහන්සේ විසින්
ආරාධනා සිද්ධ කළාට පස්සේ මහා වර්ෂාවක් පිට වර්ෂාවක් ඇදහැලෙන්නාසේ තුන් ලෝකාග්‍ර වූ කාරුණික වූ දසබලධාරී වූ ත්‍රිලෝක්‍ය තිලක වූ ලෝකනාත වූ මගේම බුදු පියාණන් වූ මගේම බුදුමෑණියන් වූ කරුණා නිධාන වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගත වංශ දේශනාව ආරම්භ කරනවා. සාරිපුත්‍ර ස්ථවරේනි, මාගේ මේ කරුණා ශාසනය, මේ බුද්ධ ශාසනය නොනැසී අවුරුදු 5000ක් කල් පවතිනවා. ඊට පසුව ක්‍රමානුකූලව මේ බුද්ධ ශාසනයේ අවසන් වීම සිද්ධ වෙනවා. ඉන් පස්සේ පැමිණෙන්නේ අබුද්ධෝත්පාද කාලයයි. අබුද්ධෝත්පාද කාලය කියන්නේ පින්නතුනි, බුදුවරයෙකුගේ උණුසුම නැති, බුදුරජාණන් වහන්සේ නමකගේ ආශිර්වාදය නැති කාල පරිච්ඡේදයක්. බුද්ධ දේශනාව අහන්ට නැහැ, ධර්මය අහන්ට නැහැ, ධර්මය කියන්න කෙනෙක් නැහැ, ධර්මයේ දන්න කෙනෙක් නැහැ. මේ සියල්ල අතුරුදහන් වෙලා, දහම් පොතපත නැහැ, ධර්මය පිළිබඳව අවබෝධයක්, වැටහීමක් දන්න කෙනෙක් ඒ කාලයේදී බොහෝ විට ඇත්තේ නැහැ. මෙහෙම වෙනකොට තව තවත් මිනිස්සු පිරිහෙනවා, අකුසලයට බර වෙනවා, පාපයට නැඹුරු වෙනවා. වේගයෙන් මා මුලින් සඳහන් කරපු විදිහට මුලින් පෙන්වා දුන්න ඒ විශේෂ කාරණා තුන, අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා ධර්ම කියන මේ කාරණා බරපතල විදිහට සමාජයේ සම්මත සිද්ධාන්ත බවට පත් වෙලා, මේක තමයි සමාජය, මේක තමයි සංස්කෘතිය, මේක තමයි පිළිගැනීම, මේ තමයි ඇත්ත, මේක තමයි සත්‍යය, මේ තමයි කල යුත්ත, මේ තමයි හරි දේ. මෙන්න මේ විදිහට පින්නතුනි, මිනිස්සු මේ වැරදි දේ සත්‍ය දෙයක් බවට පරිවර්තනය කරගෙන, තීරණය කරගෙන, එය නීති රීති මගින් ස්ථාපනය කරගෙන, ශක්ති සම්පන්න කරගෙන, සෑම මොහොතකම දිනපතාම අකුසල ශක්තිය වැඩි කර ගන්නවා. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙනවා. අම්මා තාත්තා කියලා වෙනසක් නැහැ. නැන්ද මාමා කියලා වෙනසක් නැහැ. ඒ වගේම නංගි මල්ලි කියලා වෙනසක් නැහැ. අයියා අක්කා කියලා වෙනසක් නැහැ. පුතා දියණිය කියලා වෙනසක් නැහැ. මේ අධර්ම රාගය සහ විෂම ලෝභය, මිත්‍යා ධර්මය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. කාරුණික බුද්ධිමත් පින්නතුනි, ඒ වෙනකොට පරමායුෂ අවුරුදු 10ට අඩු වෙනවා. මම මුලින් සඳහන් කළා, දැන් පරමායුෂ අවුරුදු 70ක් නම් අවුරුදු 10 පරමායුෂ තත්වයට පහත බහින්න තව කොපමණ කාලයක් ගත වෙයිද? හිතලා බලන්න පින්නතුනි, මෙතනදී පෙන්වන බුදුරජාණන් වහන්සේ පුතා කියලා දියණිය කියලා වෙනසක් නැති වෙන බව, කාම රාගයට, අධර්ම රාගයට,
අධර්ම රාගයෙන් රත් වෙන මිනිස්සු තමන්ගෙම පුතා තමන්ගෙම දියණිය රාග නිශ්‍රිතව යොදා ගන්නවා. මේ කාරණේ පින්නතුනි මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. සමහර රටවල නීතියෙන් සම්මත කළා තමන්ගේම දියණිය විවාහ කර ගැනීමට පියාට තිබෙන අයිතිය නීතියෙන් සම්මත වෙලා තියෙනවා මේ වෙනකොටත්. අවුරුදු 2600ක පමණ කාල සීමාවකදී එදා ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ඉන්දීය ಭಾರತ සමාජයේ වැඩ ඉඳගෙන අද මේ සිද්ධ වෙන දේ දේශනා කළා. මේක පින්නතුනි තද බල අකුසලයක්, තද බල පාපයක්. මේ తত্ত্বය ක්‍රමානුකූලව මෙහෙම ගත වෙනකොට, මේ తত্ত্বය උග්‍ර වෙනකොට, මේ අකුසලයන් වේගයෙන් ක්‍රියාත්මක වෙනකොට මේ වෙනසක් නැතුව තමන්ගෙම මව, නැගණිය, මුණුබුරා, අක්කා, මල්ලි ආදී වශයෙන් වෙනසක් නැතුව ඇති කරගන්නා වූ ප්‍රේමණීය කාමරාගික හැඟීම් උත්සන්න වීමෙන් අවුරුදු 10ට පරමායුෂ අඩු වෙන සමාජයේදී මොකද වෙන්නේ? අවුරුදු 5-6 වෙනකොට විවාහ වෙලා දරුවන් හදලා ඉන්න තත්වයටපත් වෙනවා. සියලුම රස අතුරුදහන් වෙලා යනවා. පළතුරු රසය, එළවලු රසය, මේ ආහාර පානවල රසයන් අතුරුදහන් වෙනවා. හැල්වි අතුරුදහන් වෙනවා. රජවරුන්ට පවා රාජභෝජන බවට පත් වෙන්නේ වරාහාල් කියලා බතක්. මේ විදිහට ලෝකය හැම දෙයකින්ම හීන වෙනවා. අඩු බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි ත්‍රිවිධ අන්තଃකල්පයන් අතුරින් සත්වයා ද්වේෂය උස්සන්නව, තරහව, වෛරය, පරිගැනීම වේගවත් කරගෙන ඒ තරහව තුල ජීවත් වෙමින් තරහව, ද්වේෂය, වෛරය, පරිගැනීම ජීවිතය කරගෙන කටයුතු කරන සමාජයක් තුල ශාස්ත්‍ර අන්තଃකල්පය ඇති වෙලා ලෝකේ විනාශ වෙනවා. ශාස්ත්‍ර අන්තଃකල්පය නමින් හඳුන්වන්නේ අවි ආයුධ වලින් ඇන කොටාගෙන විනාශයටපත් වීම. මේ අන්තଃකල්පය තුලින් විනාශ වෙන්නට කලින් දවස් 7කට කලින් කාමාවචර දෙවි කෙනෙක් අවමංගල්‍ය වේශයක් මවාගෙන, ඒ කියන්නේ මලගෙදරකට යන මිනිස්සෙකුගේ ස්වරූපයෙන් මිනිස් සමාජයට පණිවිඩයක් දෙනවා. මිනිස්සෙනි, මෙතෙන් සිට දවස් 7කට පස්සේ මෘග සංවර්ෂාව කියලා මහා විනාශකාරී වූ වැස්සක් ආරම්භ වෙනවා. ඒ වැස්ස නොකඩවා නොනවත්වා දින 7ක් පවතිනවා. දවස් 7ක් තිස්සේ
මෘග සංවර්ෂාව කියන මේ මහා ධාරා නිපාත වර්ෂාවෙන් ඇදහැලෙන ජලය පෘථිවිය සිසාරා ගමන් කරනවා. ඒ වැස්සට තෙමෙන කෙනෙක් ඉන්නවනම් එක වැහි පොදයකින් හරි යම් කිසි කෙනෙක් තෙමෙනවනම් ඒ අයට ඔවුනොවුන් පේන්නේ අන්‍ය ඔවුනොවුන් ඇහැට පේන්නේ මුව වගේ. කැලේ ජීවත් වෙන මුවන්සේ ඔවුන්ට එකිනෙකා පේන්න පටන් අරගෙන ඔවුනොවුන් මරා ගන්නවා. මුවෙක් දැක්කම මිනිස්සු අවියායුධ අරගෙන ගිහිල්ලා මරනවා. මේ වැස්සට තෙමෙන මිනිස්සු අනිකාට පේන්නේ මුවෙක් වගේ. ඒ කියන්නේ Tamanගේ ගොදුරක් තමා බලාපොරොත්තුෙන් සිටි ගොදුරක් ළඟට ඇවිත් ඉන්නවා වගේ පේන්න පටන් ගන්නවා. ඔවුනොවුන් ඇන කොටාගෙන මැරෙනවා. යම්කිසි කෙනෙක් මේ කාරණේ තේරුම් අරගෙන අවශ්‍ය කරන හාල් ලුණු ඇඹුල් ආහාර පාන අරගෙන ගල් ගුහා ඇතුළට ගිහිල්ලා මේ දින 7 ආරක්ෂාකාරීව ගත කළොත් නොතෙමී ජීවත් වුණොත් ඒ අයගේ පමණක් ජීවිත ආරක්ෂා වෙනවා. මේ කාරණය ඔබලා මනවින් සිහියට ගනිත්වා කියලා මේ පණිවිඩය ප්‍රකාශයටපත් වෙනවා. පින්නතුනි අපි හිතමු මේ විදිහට ආරංචියක් යනවා. මේ ආරංචිය සමාජගත වෙනවා. මේක අලුත් ප්‍රවෘත්තියක්. ඉස්සර මුහුද ගොඩ ගලලා ඇතිවෙච්ච විනාශයක් පිළිබඳව බණ පොතේ සඳහන් වුණා. රහතන් වහන්සේ නමකට කළ මහා විනාශයක් හේතුවෙන් මුහුද ගොඩ ගලපු ප්‍රවෘත්තියක් බණ පොතේ තිබෙනවා. නමුත් මේවා අපි සමාජයේ මිනිස්සු විශ්වාස කළේ නෑ. සමහර අය මුහුද ගොඩ ගලන්න පුළුවන්ද? නමුත් සුනාමිය ආවට පස්සේ මිනිස්සු පිළිගත්තා මුහුද ගොඩ ගලනවා. මුහුද ගොඩබිමට එන්නට පුළුවන්. පළවෙනි වතාවේ මුහුදු ජලය අඩු වෙලා වෙරළ පෑදෙන අවස්ථාවේදී වැඩිපුර ඉඩම අල්ලා ගැනීමට විෂම ලෝභයෙන් ක්‍රියාත්මක වෙච්ච මිනිස්සු විනාඩි ගණනාවක් ඇතුළත නැවත මුහුදු ජල කඳ ගොඩ බිමට වේගයෙන් පැමිණීමත් සමග ඒ සුනාමි තත්වයට අහු වෙලා එතනම විනාශයටපත් වෙනවා. පින්නතුනි මේ අලුත් පණිවිඩයත් සමාජයේ හැම කෙනෙක්ම විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු කතා කරනවා කවද්ද මෙහෙම දේවල් උනේ? වා බොරු දේවල්. හරි බලමු අපි තෙමිලා බලමු අපට මොනවද වෙන්නේ. මේ විදිහට ඔවුනොවුන් අතර කතිකාවන් ඇති කරගෙන මේ පණිවිඩය මේ කාරණය සිහියට නොගෙන බුද්ධියෙන් තොරව කල්ගත කරනවා. ඇතමෙක් මේ සිත්ති දරාගෙන දින 7කට ආහාර පාන අරගෙන ගල් ගුහා ඇතුලේ ආරක්ෂා වෙනවා. ඒ පණිවිඩය පරිදි සත් දවසක් මුළුල්ලෙහි ධාරා නිපාත මෘගසං වර්ෂාව නම් වූ මහා වැස්ස කඩාගෙන වැටෙනවා. වැසි ජලය ඇදහැලෙනවා. දින 7කට පස්සේ වැස්ස
නිමා වී යනවා. ගල් ගුහාවල ආරක්ෂිතව සිටි මිනිස්සු කලෙලි බැහැලා බලනකොට අයියෝ හැම කෙනෙක්ම මරණයට පත් වෙලා එකම මස් ගොඩක් මහා විනාශයක් අපගේ නෑදෑයෝ අපේ මිනිස්සු ගමේ මිනිස්සු නගරේ මිනිස්සු රටේ මිනිස්සු අයියෝ හොයන්න බෑ ඇඟ මස් පමණයි මේක දැකලා කරුණාව උපදවා ගන්නවා. ඊටාම සුළු පිරිසයි ඉතුරු වෙලා ඉන්නේ. ලොකු භීතියකටපත් වෙනවා. මොකද්ද මේ වෙච්ච විනාශය? මොකද්ද මේ ඇති වුණ විපත? ඛේදනීයයි. අනුවේදනීය තත්වයක්. අයියෝ අපේ සමාජයට අපේ රටට මේ ලෝකයට ඇති වුණා නේද කියලා දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. ඔවුන් හඬන්න පටන් ගන්නවා. පින්නතුනි බුද්ධිමත්ව හිතන්න මාර්තු මාසයේ ඉඳලා පසුගිය පෙබරවාරි මාර්තු මාසවල ඉඳලා මේ කියන බිහිතිය මේ මිනිස් සමාජයට ආවේ නැද්ද? මේ වසංගත වෛරස් රෝගය නිසා අපි විනාශ වෙලා යයිද? අපට වැළඳෙයිද? අපි අසාධ්‍ය වෙයිද? අපි මැරෙයිද? මේ විදිහට භීතිය, ත්‍රාසය, සන්ත්‍රාසය රජයන පරිසරයක් පසුගිය කාල පරිච්ඡේදය තුල ඇති වුණා නේද? ඒ තවමත් පහව ගොස් නැති අවස්ථාවක ඉදිරි කාල පරිච්ඡේදයේදී තව මාස කීපයක් තව වසරක් කාටවත් ඍජුව ප්‍රකාශයක් කරන්නට බැරි අවිනිශ්චිත තත්වයකයි අපි සැවොම. ඉතින් පින්නතුනි මහජනයාගෙන් හිස්වෙච්ච නගර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර මැන්හැටන් නගරය ජනශූන්‍ය පරිසරයක්, ජනයාගෙන් හිස්වෙච්ච පරිසරයක් අද වෙන විට තිබෙන්නේ. මීට මාස ගණනාවකට කලින් නොනිදන නගරයේ හැටියට රෑදාවල් දෙකේම එකම විදිහට ජනාකීර්ණ වූ රැකී රක්ෂාවන් තිබුණ මහජනයා ගැවසී ගත්ත නගර මේ වනකොට දිවා කාලයේ පවා ජනශූන්‍යයි. මිනිසුන්ගෙන් හිස් වෙලා. පින්නතුනි එහෙමනම් අප ජීවත් වන මේ සමාජයේදී මේ කාල පරිච්ඡේදයේදී මේ සමාජය තුල අපි මේ සංසිද්ධිය අත්දකිනවා නම් අත්විඳිනවා නම් පරමායුෂ අවුරුදු 70ක් එම නැත්නම් තාමත් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු ඉන්න සමාජයක වෙලත් අද අපි මේ භීතිය අත්විඳිනවා නම් පරමායුෂ අවුරුදු 10ක් බවට පත් වූ දවසක මේ කියපු ආකාරයට මෘගසං වර්ෂාවට අහු වෙලා මිනිස්සු මැරිලා ගිය පරිසරයක් තුල මිනිස්සු විනාශ වෙච්ච වකවානුවකදී ඉතිරි වෙච්ච අය ගන්නා තීරණ මොනවද? පින්නතුනි මේ වෙනකොට මේ වසංගත තත්වය නිසා හුඟක් මිනිස්සයා තමන්ගේ ජීවිත වෙනස් කරගන්න පටන් අරගෙන හිතන ක්‍රමය වෙනස් කරන්න පටන් අරගෙන ආකල්පමය වෙනසක් ඇති කරගන්න ආරම්භ කරලා එදා කිසා ගෝතමීට නොමල ගෙයකින්
අබමිටක් ලැබුණා නම් එතුමිය නිවන් අවබෝධ කර නොගෙන තවමත් සංසාරයේ සැරිසරන්න ඉඩ තිබුණා. අංගුලිමාල නම් වූ අහිංසක තරුණයා ගුරු පූජාව වෙනුවෙන් මිනිසුන් මරාගෙන ඇඟිලි මාලයක් සකස් කර ගනිමින් ගිය වෙලාවේ ඇඟිලි 1000 සම්පූර්ණ කර ගන්නට එක ඇඟිල්ලක් අවශ්‍ය කරන මොහොත පැමිණියා. තමන්ගේම මෑණියෝ පුතා හොයාගෙන එනවා. මෑණියෝ වුණත් තමන්ගේම අම්මා වුණත් මේ වෙලාවේ හමු වුණොත් මුණ ගැහුනොත් ඔහුට වගේ වගක් නැහැ. අවශ්‍ය කරන්නේ ඇඟිල්ල පමණයි. ඝාතනය කරලා බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවා. එදා අංගුලිමාලට අවසාන ඇඟිල්ල කපා ගන්නට තමන්ගේ මෑණියන් හෝ මොන ආකාරයෙන් හෝ අවසාන ඇඟිල්ලත් ලැබුණා නම් බුදුරජාණන් වහන්සේ එතනට වඩින්න කලින් අද දවසේ මේ මහා ජනතාවකට ගර්භණී මව්වරුන් වෙත සත්‍යක්‍රියා කරමින් ආශිර්වාද කරන අංගුලිමාල පිරිත අපට නොලැබෙන්නට ඉඩ තිබුණා. බුදුරජාණන් වහන්සේ වඩින්නට කලින් එදා අංගුලිමාලට අවසාන ඇඟිල්ලක් ලැබුණා නම් මේ තත්ත්වය උදා වෙන්න තිබුණා. මේ කියන කොරෝනා වෛරස් වසංගතය ලෝකයට පැමිණියේ නැතිනම් තවමත් මිනිස්සු පවුලේ අය අම්මා තාත්තා සහෝදරයෝ දූ දරුවන් එකට ඉඳගෙන මාසයක් නෙමෙයි එක සතියක්වත් එකට කෑම කාලා පවුලේ සතුට සමගිය සමාදානය බෙදා හදාගෙන ජීවත් වෙන පරිසරයක් ඇති නොවෙන්න ඉඩ තිබුණා. පින්නතුනි, එහෙමනම් මේ එළඹි පරිසරය තුල මේ වාතාවරණය තුල අපි බුද්ධිමත්ව හිතලා කල්පනා කරලා කටයුතු කළ යුතුමයි. තම තමන්ගේ නිවෙස් වලට වෙලා හුදකලාව ඉඳිමින් මත්පැන් පානය කරමින් කාලය නිකරුණේ වැය කරමින් ඉන්නේ නැතුව සුචරිතවත්ව අර්ථවත්ව තමන්ගේ ජීවිතය ගත කරන්නට අදිෂ්ඨාන කරගත යුතු වෙනව නේද? නැවතත් අපි යොමු වෙමු මුර්ගසං වර්ෂාවේ සිද්ධිය සම්බන්ධව ඉතිරි කාරණා කීපය සාකච්ඡා කරන්නට. ඒ වර්ෂාවෙන් විනාශ වෙච්ච ජනතාව දැක්කට පස්සේ ඉතිරි වෙන මිනිස්සු එකතු වෙලා සාකච්ඡා කරලා ඔවුන් තීරණයක් ගන්නවා මින් පස්සේ අපි සත්ව ඝාතනයෙන් වැළකිය යුතුයි. සත්ව හිංසාව, සත්ව පීඩනය, සත්ව ඝාතනය මුළු මනින්ම නවතා දමනවා. සතා සිව්පාවාට එවැගේම ජීවත් වෙන මිනිසුන්ට කරදර නොකර, ප්‍රාණඝාතය නොකර, පාණාතිපාතා ශික්ෂාපදය හොඳට ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එය සමාජ සම්මත නීතියක් බවට මිනිස්සු විසින් ඇති කර ගන්නවා. මේ විදිහට මේ ගුණය ඔවුන් ජීවිතයට පුරුද්දක් කර ගන්නවා. මේ පුරුද්ද දිගට ක්‍රියාත්මක වෙනවා. මේ කුසලයක් මෙතන ඉඳලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ පින, ඒ කුසලය මේ අයගේ ජීවිතවලට ඇතුල් වෙනවා. මේ කුසලය නිසා ඒ ඉතිරිවන ජනතාවට ලැබෙන දරුවෝ, ඒ දරුවන්ට
ආයුෂ අවුරුදු 20කට වැඩි වෙනවා. ඊට පස්සේ ඒ දෙවෙනි પરම්පරාව අදත්තාදාන ශික්ෂාපදයක් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. හොරකම් කිරීම නවත්තනවා. තමාට අයිති නැති අන්සතු වස්තුවක් කිසිම හේතුවකින් සොරසිතින් ගැනීම නවත්තනවා. ඒ අයගේ දරුවන්ට අවුරුදු 30 දක්වා ආයුෂ වැඩි වෙනවා. ඊළඟට තුන්වෙනුව කාමේසුමච්ඡාචාරය අත්හරිනවා. ඒ තුන්වෙනි પરම්පරාව, දෙවෙනි પરම්පරාව. ඒ අනුව ඒ අයගේ දරුවන්ට අවුරුදු 40කට ආයුෂ වැඩි වෙනවා. හතර වෙනුවට මිනිස්සු බොරු කීම, මුසාවාදය නවත්තනවා. ඒ අයගේ දරුවන්ට අවුරුදු 50ක් ආයු ලැබෙනවා. පස්වෙනුව පිසුනා වාචාව අත්හරිනවා. කේලම් කියන්නේ කේලම් නොකියා ඉන්න. ඒ පුරුද්දක් බවට පත් කර ගන්නවා. සමාජ පුරුද්දක් වෙනවා. පුරුද්දක් බවට පත් වෙන දෙයක් දිගට ක්‍රියාත්මක වෙනවා. ඒ අයගේ දරුවන්ගේ වයස අවුරුදු 60ක් වෙනවා. මේ විදිහට ක්‍රමානුකූලව දසවිධ කුසල ධර්මයන් පුරුදු කරමින් යනකොට ක්‍රමානුකූලව ආයුෂ වැඩි වෙමින් ගිහින් පරමායුෂ අවුරුදු 200ක් බවට පත් වෙනවා. ඒ කාලේ ඉන්දියාව දඹදිව ඊටාම සමෘද්ධිමත් බරණැස් නුවර නමින්ම ව්‍යවහාර කරනවා. මිළඟට පින්නතුනි තව තවත් කුසල ශක්තියින් මිනිස්සු දියුණු කරනවා. සමාජගත වෙනවා. පින් කිරීම කළ යුතුයි, කුසල් වැඩි යුතුයි කියන එක සමාජගත වෙලා මිනිස්සු පින් කරනවා, කුසල් බහුල කරනවා. ක්‍රමයෙන් ආයුෂ වැඩි වෙනවා. 90000ක් අවුරුදු ආයුෂ ලබනවා. ඒ කාලයේදී පින්නතුනි බරණැස් නුවර කියන නම වෙනුවට ඒ නගරය උත්පල නුවර නමින් හඳුන්වනවා. ඒ විදිහට ක්‍රමානුකූලව නම් පවා වෙනස් වෙමින් ගිහිල්ලා ක්‍රමානුකූලව මේ කුසල ශක්තියින් වැඩි වෙලා ඊටමත් දීර්ඝ ආයුෂයක් ලබනවා. ඒ දීර්ඝ ආයුෂ තත්වය අසංඛේයයක් දක්වා ආයුෂ වැඩි වෙලා පවතිනකොට මේ ලෝකේ පුදුම තරම් සමෘද්ධිමත්, පුදුම තරම් ආලෝකමත්, පින්වන්තයි. උපදිනවා පේන්නේ නැහැ, මැරෙනවා පේන්නේ නැහැ, නැවතත් අකුසලයන් ආරම්භ වෙනවා. මේ తত্ত্বය මෙහෙම වුණාට පස්සේ මිනිස්සු ටික ටික තමන්ගේ අර වටිනාකම් ගණන් නොගෙන යම් අකුසලයන් සමාජගත වෙලා මේවා සිද්ධ වෙනකොට අවුරුදු 20000ට අඩු වෙනවා. මේ ආකාරයට මේ தත්ත්වය වෙනස් වෙලා පින්නතුනි 20000කට නොවේ 80000කට ආයුෂ අඩු වෙනවා. මා 20000කට සඳහන් කළාට ඒක අවුරුදු 80000ක් මට නැවත මතක් වෙනවා. මේ පින්කම් කුසල ශක්තියින් ක්‍රමානුකූලව යම් ප්‍රමාණයකට අඩු වෙලා ඇවිත් මිනිස්ය ආයුෂය අවුරුදු 80000ක් බවට පත් වෙනවා. අන්න ඒ කාලයේදී පින්නතුනි මන්දාර කියලා නගරයක් නුවරක් ඇති වෙනවා. ඒ මන්දාර කියන නුවර ඒ නම වෙනස් වෙලා කේතුමති නම් රාජධානියක් පහළ වෙනවා.
තදා කේතුමති නාම රාජධානී භවිස්සති ද්වාදස යෝජන ආයාමා සත්ත යෝජන විත්තකා. ඒ කේතුමති නගරය පිළිබඳව විස්තර අතිශය සුන්දරයි. ඊටාම අලංකාරයි. ඒ විස්තර ඉදිරිපත් වෙනවා අනාගත වංශ දේශනාවේදී. මිහි පිට තිබෙන දිව්‍ය ලෝකයක්මයි. කල්ප වෘක්ෂ 4ක් පහළ වෙනවා. ඒ කාලේදී කල්ප වෘක්ෂ 4. කල්ප වෘක්ෂය කියලා කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන ගහ. එතනට ගිහිල්ලා ඉල්ලන ඕනම දෙයක් ලැබෙනවා. ඒ කාලයේදී තිබෙන මිනිස්සුන්ට ලැබෙන සැප සම්පත්, සෞන්දර්යය, අලංකාරවත් බව, ඒ තිබෙන වටපිටාව විස්තර කළොත් අද ජීවත් වෙන මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ තරමට ශ්‍රී සෞභාග්‍යයෙන් ශ්‍රී විභූතියෙන් ඇලලී යන ස්වභාවයක් එදාට කේතුමති රාජධානිය තුල දකින්නට ලැබෙනවා පින්නතුනි. ඉන්පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන අවස්ථාව එළඹෙනවා. එය දීර්ඝ විස්තරයක්. ඒ විස්තරයේ සියල්ලම අද දේශනාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. එමනම් පින්නතුනි, ඔන්න ඔය විදිහටයි මේ අනාගතයේ සිද්ධ වෙන සත්ව විනාශය පිළිබඳවත්, ඉන්පසු ඇතිවන తত্ত্বය සහ ලෝක විනාශයන් ඇතිවීම පිළිබඳවත් කරුණු ඉදිරියට දැක්වෙන්නේ. මේ කියන වාතාවරණයේ ඔස්සේ අප විසින් අදිෂ්ඨාන කරගත යුත්තේ කුමක්ද? කාරුණික පින්නතුනි, බුද්ධිමතුනි, හැකි තරම් දුරට කුසල් කළ යුතුයි, කුසල් වැඩි යුතුයි, පින් කළ යුතුයි, කුසල ශක්තිය පෝෂණය කරගන්න, පින් බල වැඩි කරගන්න. කුසල ධර්මය පින පමණයි පිහිටට පවතින්නේ. ඒ නිසා 2020 පොසොන් පුර 15වක පොහොය දවසේදී මේ කාරණා දෙක අපි අදිෂ්ඨානයක් හැටියට තබා ගනිමු. පරිසරයට ඇලුම් කරමු, පරිසරය ආරක්ෂා කරගමු, ගහකොළ සහිත පරිසරය ජීවයමින් සුරකිමු. ඒ වගේම අපි හැම කෙනෙක්ම කුසල ශක්තියින් දියුණු කර ගනිමු. ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්නට කැමතියි අද දවසේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් බුදුදහමේ පෙන්වනවා. ගිහි පැවිදි සම්බන්ධය ඒකාත්මික කරලා තිබෙන අවස්ථාවක්. පැවිදි වන පිරිස භික්ෂු භික්ෂුණී වශයෙන් උත්, ගිහි ජනතාව උපාසක උපාසිකා වශයෙන් උත් නම් කරනවා. එහෙමනම් පින්නතුනි, මේ තථාගත ධර්මයේ පණිවිඩය සමාජගත කරන්නට, බෙදා හරින්නට භික්ෂු භික්ෂුණී දෙපිරිසට පමණක් බාර නොදී උපාසික උපාසිකාවන් වන ඔබටත් වගකීමක් තිබෙන බව තරයේ සිහිපත් කරන්නට ඕන. මේ ගැඹුරින් කල්පනාවට අරගන්න, ඔබ ධර්මයේ ඉගෙන ගන්න, ධර්මඥානෙ වැඩි කරගන්න, ධර්මයේ සමග එකට ජීවත් වෙන්න. එතකොට ධම්ම කාමෝ භවං හෝති. ඔබට ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙනවා. ශ්‍රී සෞභාග්‍ය උදා වෙනවා. ජීවිතේ වාසනාවන්ත වෙනවා. සතුටින් පිරුණු ශ්‍රී සෞභාග්‍යයෙන් ඔප්නැංගුණු වාසනාවන්ත ජීවිතයක් ඔබට දායාද වශයෙන් ලැබෙනවා. ඔබේ ජීවිතය සුරක්ෂිත වෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරීම තුළින් ඔබට ධර්මයේ සුරක්ෂිත භාවය ලැබෙනවා. ධම්ම දෙස්සී පරා භවෝ. යම් කිසි කෙනෙක් ධර්මයට එරෙහි වෙනවා නම්, ධර්මයට විරුද්ධ වෙනවා නම්, ධර්මයට එරෙහිව කටයුතු කරනවා නම්, ධර්මයට පිටුපා ජීවත් වෙනවා නම් පිරිහෙනවා, පරාභවයට ලක් වෙනවා කියලා පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා ධර්මඥානෙ දියුණු කරගෙන අනිත් අයට මේ දහම් පණිවිඩය එක බණ පදයකින් හෝ ලබා දෙන්නට, ඔබගේ ධර්මඥානෙ දියුණු කර ගැනීමට මේ වැදගත්
පොසොන් පුර පසළොස්වක පොහොය දවසේදී පොසොන් සඳ කිරණින් මිහිකත නැහැවෙන මේ සුන්දර අවස්ථාවේදී ඔබේ හදවත්වලට අදිෂ්ඨානයක් වශයෙන් ඇති කරගන්නා ලෙස ඊ타මත් මෙත් සිතින් සහ කරුණාවෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. මේ ධර්මානුශාසනාවට සවන් යොමු කිරීමෙන් ලබාගත් කුසල ශක්තිය බලයෙන් ඔබ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. වෛරස් වසංගතයට ගොදුරු වී සිටින සියලු සතුන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාරිපුත්තෝ මහා පඤ්ඤෝ උපතිස්සෝ විනායකෝ ධම්මසේනාපති ධීරෝ උපෙත්වා ලෝකනායකං. අනාගතං ජිනාරම්භ ආපුච්චි කංක මත්තනෝ තුම්හානන්තරිකෝ ධීරෝ බුද්ධෝ කීදීසකෝ භවේ. විත්තාරේ නේව හංසෝතුං ඉච්ඡාමා චික්ඛ චක්ඛුමාති. ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් පින්නතුනි, ධර්මාශෝක මහා අධිරාජයාගේ පුත්‍රවන වූ සසුන්ගත වුණ මහා මහින්ද මහරහතන් වහන්සේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් අමා පණිවිඩය රැගෙන හෙළදීපයට ශ්‍රී ලංකා ධරණී තලයට වැඩම කළ අති උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස වන අද දිනයෙහි ලෝකවාසී ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ඉමහත්
හර සරින් ගෞරවපූර්වකව කළගුණ දන්න කෘතවේදිත්වය අගයන සත්පුරුෂයන් වශයෙන් උත්සවාකාරයෙන් සමරනු ලබනවා. අනුස්මරණය කරනවා, සිහිපත් කරනවා. විශාල වශයෙන් විහෙර විහාරස්ථානවල දාන සීල භාවනාදී ප්‍රතිපත්තිමය පින්කම් සිද්ධ කරනවා. සීල භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. 2020 වර්ෂයේහි පොසොන් පුර පසළොස්වක පොහොය දවස පෙර තිබුණ පොසොන් පොහෝ දිනවලට වඩා වෙනස් ආකාරයෙන් ජනතාව බහුලව සිද්ධස්ථානවලට ඒක රාශි නොවී පෙහෙවත් සමාදන් වී තම තමන්ගේ නිවෙස්වල සීල භාවනා කටයුතු සිදු කිරීම දකින්න පුළුවන්. ඒ විශේෂත්වයක්. මේ කාලයේ පවතින වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් මේ වාතාවරණය උදා වී තිබෙනවා. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර මිස්සක පව්වට වැඩම කරලා දිවන පෑතිස් මහරජතුමා හමු වී ආරම්භ කළ ඒ ධර්මය ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩපිළිවෙල අතිශය සාර්ථක වුණා. එමනම් අප විසින් දායාද කරගත්ත අපට පරම්පරාවෙන් උරුමයට ලැබුණ රන් මුතු මැණික් වලටත් වඩා අගනා මේ තථාගත ශ්‍රී සද්ධර්මය, මේ බුද්ධ දේශනාව, මේ බුද්ධ බලය, ධර්ම බලය, සංඝ බලය, කාරුණික පින්වතුනි, ඔබ අප මව්බිමේ හිටියත් මව්බිමෙන් බැහැරව හිටියත් ඊටමත් බුද්ධිමත්ව මෙය ආරක්ෂා කළ යුතුයි. මේ ධර්මයේ සුරක්ෂිත කළ යුතුයි. මේ ධර්ම මාර්ගයට පිවිසිය යුතුයි. ධර්මඥානය දවසින් දවස ටික ටික හරි වැඩි කර ගැනීමට අදිෂ්ඨාන කරගත යුතුයි. මෙන්න මේක මේ 2020 පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ධර්මානුශාසනාවෙන් ලබා දෙන පණිවිඩය හැටියට සිහිපත් කරන්නට කැමතියි. විවිධ රටවලට රැකී රක්ෂාවන් ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටින ඔබ අප්‍රමාණ කැපකිරීම කරනවා. කාරුණික මගේ පින්වත් දරුවෙනි, ඇත්තෝ දරනා වූ වෙහෙස, ගන්නා වූ ශක්තිය, මහන්සිය දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී උපයන ධනය නිවැරදිව ආයෝජනය කර ගනිමින් බාහිර ජීවිතය හොඳින් ශක්තිමත් කරගෙන ආධ්‍යාත්මික වශයෙන් ගුණවගාවෙන් පෝෂණය ලබලා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය උපරිමයෙන් අර්ථවත් කර ගන්නට දැඩිව අද දිනයේදී අදිෂ්ඨාන කර ගන්නා හැටියට සිහිපත් කරන්නට කැමතියි. පොසොන් සඳ කිරණින් මිහිකත නැහැවෙද්දී මේ අදිෂ්ඨානය ඔබේ හදවත්වලට දැඩිව ස්ථාපිත කළ යුතුයි කියන එක අවධාරණයෙන් සිහිපත් කරන්නේ අතිශය කරුණාවෙන් යුක්තවයි. කාරුණික පින්නතුනි, මේ කාල සීමාවේදී අපි
මෙවැනි විපත්තිදායක පරිසරයක් එක රටකට නෙමෙයි මුළු ලෝකයේම මිනිස්යෝ සත්වයෝ අත්විඳින්නේ ඇයි කියන කාරණය ටිකක් සලකා බලා ඉදිරි කාරණා අපි සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ අධර්ම රාග සූත්‍රයේදී දේශනා කළා කාරණා තුනක්. මෙවැනි විපත්තියන් රටට ලෝකයට සමාජයට මනුෂ්‍යයාට ඇති වෙන්නට හේතු ඊටාම හොඳට පැහැදිලි කරනවා. අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා ධර්මය මේ කියන කාරණා තුන ක්‍රමයෙන් සමාජයේ වැඩි වෙන්න පටන් ගන්නවා. අධර්ම රාගය කිව්වම මේ රාගය කියන්නේ ස්වාභාවික දෙයක්. කෙලෙසයක් වුණාට ඒ ස්වාභාවික දෙයක්. කාන්තාවක් පිරිමියෙක් සමග විවාහ වීම ස්වාභාවික දෙයක්. කැලයේ තිබෙන ගස්වල් මල්ඵල දරන්නේ ස්වාභාවිකව පරාග සංසේචනය වීම හේතු කොටගෙනයි. මේ ස්වභාව ධර්මය හා බැඳී පැවතින සිද්ධාන්තයක්. නමුත් සමාජය තුළ මේ తত্ত্বය වෙනස් විදිහට බලපාන අවස්ථා තිබෙනවා. මෑණියන් තමන්ගේ මව්, එවැගේම මවගේ සහෝදරිය, පියාගේ සහෝදරිය මේ වගේ මේ තමන්ගේ ළඟ ඥාතීන් අරමුණු කරගෙන රාගනිශ්‍රිතව රාගික හැඟීමෙන් කටයුතු කරන පරිසරයක් සමාජය තුළ මතුවෙනවා. මේකට කියනවා අධර්ම රාගය. විශේෂයෙන්ම මේ තමන් සතු තමන්ගේ භෝග වස්තු පිළිබඳව නොවේ අන් සතු භෝග වස්තු පිළිබඳව ආශාවක් රාගයක් ඇති කර ගන්නවා. අධම්ම රාග රත්තාති රාගෝ නාම ඒකන්තේනේව අධම්මෝ අත්තනෝ පරික්ඛාරේසු පන uppajjamaano න අධම්ම රාගෝති අධිප්පේතු පර පරික්ඛාරේසු uppajjamaanෝව අධම්ම රාගෝති. මෙන්න මේ විදිහට මනෝරත්ථ පූර්ණී අටුවාවෙහි අධර්ම රාගය විස්තර කරලා තිබෙනවා. තමන් සන්තක පරිස්කාර පිළිබඳව නොවේ අනුන් සන්තක පරිස්කාර පිළිබඳව උපදනා රාගයයි අධර්ම රාගය. තමන් සන්තක දේවල් තිබෙනවා. ස්වාමියා බිරිඳ එතනදී කාමභෝගී ගිහි ජීවිත ගත කරන අයට ස්වපුරුෂ ස්වභාර්යා සන්තුෂ්ටිය පැවතිය යුතුයි. මුත් මේ කාරණය සම්බන්ධව තමාට අයත් නොවන ස්ත්‍රී පුරුෂයන් සහ වෙනත් දෑ පිළිබඳව ඇතිවන රාගය අධර්ම රාගයේ වශයෙන් පෙන්වනවා. මේ වෙනකොට ලෝකයේ මේ తත්වයේ ක්‍රියාත්මකයි. විෂම ලෝභය කියන්නේ තමන්
තමාට අයත් වස්තුව පිළිබඳව ඇති ලෝභය සම ලෝභයයි. අනුන්ට අයත් වස්තුව පිළිබඳව ඇතිවෙන ලෝභය විෂම ලෝභයයි. සමහර විට තමාට තිබෙන වස්තු සම්පත් තමන්ට අයිති දේ වුණත් අධික ලෝභය තුලින් පරිහරණය කරනවා. අධික ලෝභයෙන් බැඳිලා පරිහරණය කරනවා. විෂම ලෝභාභිභූතානි ලෝභස්ස සමකාලෝ නාම නත්ති ඒකන්තං විසමෝව ඒස අත්තනා පරිග්ගහිත වත්තුම්හි පන uppajjamaano සමලෝභෝ නාම පරපරිග්ගහිත වත්තුම්හි uppajjamaanෝව විසමෝති අධිප්පේතෝ. මේ විදිහට ඒ කාරණේ පෙන්වනවා. ඊළඟට පින්නතුනි මිත්‍යා ධර්ම. මිත්‍යා ධර්මය කියලා හඳුන්වන්නේ මිච්ඡා ධම්මෝති පුරිසානම් පුරිසේසු ඉත්තීනංච ඉත්තීසු චන්දරාගෝ. පුරුෂයන්ට පුරුෂයන් පිළිබඳවත් ස්ත්‍රීන්ට ස්ත්‍රීන් පිළිබඳවත් ඇතිවෙන්නා වූ කැමැත්ත චන්දරාගයයි. එතකොට මේකට කියනවා මිත්‍යා ධර්මය කියලා. මේ తত্ত্বය අද වෙන විට ලෝකේ පුරා ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙහෙම මේ తত্ত্বය වැඩි වෙනකොට ක්‍රමයෙන් වැඩි වී යනකොට මිනිස් ගුණධර්ම පහතට වැටෙනවා. මිනිස්යා අධර්ම රාගයෙන් රත් වෙලා විෂම ලෝභයෙන් බැඳිලා මිරිකිලා ඒ තුල ඇලිලා ගැලිලා මිත්‍යා ධර්මයන්ගෙන් යුක්ත වෙලා ජීවත් වෙනකොට අවි ආයුධ අරගෙන ඔවුන් ජීවිත විනාශ කර ගන්නවා. එයින් බොහෝ මිනිස්සු මරණයට පත් වෙනවා කියලා පෙන්වනවා. ජනගහනයේ අඩුවීමට එක කාරණයක්. ඒ වගේම එම අකුසල ධර්ම තුන තව තවත් වැඩි වෙනකොට නිසිකලට වැස්ස ලැබෙන්නේ නැහැ. භවභෝග මැලවිලා යනවා. බීජ විනාශ වෙනවා. ඒ වගේම භවභෝග වපුරලා තියෙන භවභෝග වලට සේතට්ඨිකා කියන සුදු පුල්ලි රෝගය වැළඳිලා විනාශ වෙනවා. ඉතින් ඒවා ආරක්ෂා කරගන්න විවිධ කෘමිනාශක වර්ග හදාගෙන ඒවා භාවිතා කරනවා. කෘමිනාශක මිශ්‍ර ආහාර පාවිච්චි කරනවා. එහෙම වුණාම මිනිස්සු විෂ වෙලා මරණයටපත් වෙනවා. තුන්වෙනි කාරණය මීට වැඩිය භයානක වෙනවා. මේ අකුසලයන් වැඩි වෙලා යනකොට මනුෂ්‍ය ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකයට යන සත්වයෝ අඩු වෙනවා. පුරපසළොස්වක පොහොය දවස්වලට මනුෂ්‍ය ලෝකේ පින්කම් කරන මිනිස්සු පිළිබඳව විමසා බලන දෙව්ලොව ඇත්තෝ දිව්‍ය ලෝකයට යන පිරිස අඩු වුණාම ඒ අය පසුතැවෙනවා. දුකටපත් වෙනවා. අනේ අපේ පිරිස අඩු වෙනවා කියලා. මේ කලකිරීම නිසා ඒ අය දුකින් කල් ගත කරනවා. කාලේ මෙහෙම ගත වෙනකොට දින සති මාස අවුරුදු වලින් කාලය වේගයෙන් ගත වෙද්දී දිව්‍ය තලවල දෙවියෝ කෝප වෙනවා. එසේ කෝපවන දෙවියන් විසින් මේ අකුසල ධර්මයන් වැඩි වශයෙන් සිද්ධ කරන මනුෂ්‍ය සමාජයට සැඩ යකුන් මුදා හරින බව සඳහන්. යක්ෂයෝ නිදහසේ මිනිස් සමාජයේ සැරිසරනකොට ඔවුන්ට මිනි සුවඳ දැනෙනවා. මිනිසයා කියන්නේ නැත්තම්
යක්ෂයන්ට ඕන මිනීමස් මනුෂ්‍යලේ ඔවුන් මිනිස් සමාජය තුළ වැඩිපුර අකුසල බහුල මිනිසුන් ගොදුරු කරගන්නවා. මේ වන විට සිය ගණනින් දහස් ගණනින් රටවල් වල මිනිස්සු මැරි මැරි යනවා. උගුරට ඇතිවෙන උගුරේ ආසාදනය වන මෙම වසංගත රෝගී තත්ත්වය තාමත් පහව ගිහිල්ලා නැහැ. සමාජයට මනුෂ්‍ය සමාජයට නිදහසේ අවතීර්ණ වෙලා ඉන්න මනුෂ්‍ය සමාජයේ වෙත නිදහස් කර සිටින එවල තියෙන ෂඩපරුස යක්ෂයන් විසින් මිනිසුන්ගේ ගෙල මිරිකා ලේබන ආකාරයට මේ වසංගත රෝගය දරුණු විදිහට වැළඳුන අය දැඩි අපහසුතාවයකට පත් වෙලා වේදනාකාරීව හුස්ම ගැනීමේ අපහසුවෙන් පීඩා විඳලා දුක් විඳලා මරණයට පත් වෙනවා. පින්නතුනි, මේ తত্ত্বය වරින් වර ඇති වෙනවා. කලින් කලට මේ ආකාරයට විවිධ ස්වරූපයෙන් ලෙඩ රෝග ස්වරූපයෙන් මේ භයානක తত্ত্বය මනුෂ්‍ය සමාජයට විඳින්න සිද්ධ වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණා මේ විදිහට පැහැදිලි කරනවා. එතකොට පින්නතුනි, ක්‍රමානුකූලව මිනිසයා විෂ සහිත ආහාර අනුභව කිරීමට යොමු වීමත්, කුසල ධර්මයෙන් ඈත් වෙලා අකුසලයන් සිත්හි දරාගෙන පාපයට අකුසලයට වරදට වේගයෙන් යොමු වීමත් හේතුවෙන් ආයුෂය පිරිහිනවා. ආයු ප්‍රමාණය අඩු වෙනවා. මනුෂ්‍ය ලෝකයේ ආයුෂ අඩු වෙනවා. මේ නිසා ඊටමත් දරුණු තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ක්‍රමානුකූලව මේ තත්වයේ වැඩි වෙලා ගිහින් පරමායුෂ අවුරුදු 10ට එන කාලයක් මතුවෙනවා. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන දවස අවුරුදු 160 120 ආදී වශයෙන් පරමායුෂ තිබුණු බව සඳහන්. බුද්ධිමත් පින්නතුනි, අද වන විට පරමායුෂ කීයද? සාමාන්‍යයෙන් අවුරුදු 70 75 පරමායුෂ තත්වයට පත් වෙලා තිබෙනවා. ඊට වඩා ජීවත් වෙන අය සිටියත් බොහෝ විට වැඩි දෙනෙක් අකර්මණ්‍යයි. Tamanගේ වැඩ කටයුතු වත් කරගත නොහැකිව අබල දුබල වෙලා ජීවත් වෙනවා. ඒ නිසා පරමායුෂ වශයෙන් ගන්නට පුළුවන් වෙන්නේ අවුරුදු 70ක් වගේ කාලයක් මගේ මතය අනුව. මොකද එයින් එහාට ශක්ති සම්පන්නව වැඩ කිරීමේ හැකියාව අඩු වෙලා යන නිසා. මේ හේතුවෙන් දැඩිව පීඩාවට පත් වෙන්නේ මනුෂ්‍ය සමාජයයි. ඒ නිසා පින්නතුනි, අද මේ පොසොන් පුරපසළොස්වක පොහොය දවසේදී අපි සැලකිල්ලට ගත යුතු තව කාරණයක් සිහිපත් කරන්නට ඕන. බුදු දහම තුළින් පරිසරයට ආදරය කරන්න, පරිසරය ආරක්ෂා කරන්න ඉගෙනුවා. වනං චින්දත මාරුක්ඛං බුදුහාමුදුරුවෝ දේශනා කළා.
කෙලෙස් වනය සිඳලන්න උත්සාහ කරන්න. හැබැයි පරිසරයේ තිබෙන කැලෑවේ තිබෙන ගස් කපන්න එපා. මාරුක්කං ගස් නොකපන්න, ගස් විනාශ කරන්න එපා. පරිසරය රකින්න. මේක බුද්ධ වචනයක්. ගහකොළ සතා සිව්පාවා සහිත මේ පරිසරය සුරක්ෂිත කිරීම අපගේ වගකීමක්. ගහකොළ වලින් පරිසරයෙන් ඔක්සිජන් ලබා ගන්නා අපි ඒ අපව ජීවත් කරවන පරිසරය විනාශ කරනවා නම් එය තම තමා විසින් තමන්ගේ මරණය ලං කර ගැනීමක් නොවේද? ගහක් යට විසිතුරු සුවඳ හමන මල් ගහක් ආශ්‍රයේදී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වෙනවා. ඒ වගේම ජයශ්‍රී විජයශ්‍රී අශ්වත්ථ බෝධි රාජානන්ගේ සිසිල් සෙවන යට වැඩ ඉඳගෙනයි ලෞතර බුද්ධ රාජ්‍යය අත්පත් කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර වැඩ ඉඳගෙනයි පිරිනිවන් පා වදාරන්නේ. උන්වහන්සේගේ විශේෂ සිද්ධි තුනක්ම උපත, බුද්ධත්වයේ සහ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ ගහකොළ සහිත පරිසරය තුලයි. අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කළ ධර්මය පරිසරය ආරක්ෂා කරමින් පරිසරයේ පිළිබඳ මහා සංවේදීතාවයකින් යුතුව දේශනා කළා. දහවල දානෙන් පස්සේ දිවා විහරණයට කැලෑබද පරිසරයට වැඩියා. බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලාත්, භික්ෂුණීන් වහන්සේලාත් වනගත පරිසරයට තදින් ඇලුම් කළා. රමණීයානි අරඤ්ඤානි යත්ථ න රමති ජනු වීතරාගා රමෙස්සංති නතේ කාම ගවේසිනෝ. වීතරාගී මහා උතුමන් සහ වීතරාගී බවට පත්වීමට එම බුදු මගෙහි පිළිපන් උතුමන්ද ගහකොළ සහිත රමණීය මනස්කාන්ත වනස්පති වෘක්ෂයන් තිබෙන වනපියසට ඇලුම් කළා, රුචි කළා, කැමැත්ත දැක්වුවා. ඒ පරිසරයේ සිසිල් වාතාශ්‍රයේ ආස්වාදය ලැබුවා. කෙලස් බරින් මිදුන ඒ ලෞතුරු උතුමන් පවා ගහකොළ සහිත පරිසරයේ සුවය නිරාමිසව විඳගනු ලැබුවා. එහෙමනම් පින්නතුනි, ඒ ලෞතර සම්මා සම්බුදු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අදවැනි පොසොන් පුර 15ක් පොහොය දවසක ශ්‍රී ලංකා ධරණී තලයට වැඩම කළෙත් අම්බස් තලයටයි. අඹ ගස් වලින් පිරීලා තිබුණ, වැහිලා තිබුණ ඒ මනස්කාන්ත රුක්ගමුවෙන් ගැවසී ගත්ත පරිසරයකටයි උන්වහන්සේත් වැඩම කරලා මේ ධර්මය අපට ලබා දුන්නේ. අද අදිෂ්ඨාන කරගමු, එක ගහක් කැපුවොත් ගස් 5ක් හිටවන්න අඩුම තරමේ ඔබේ භූමිය තිබෙන, ඔබේ ඉඩම තිබෙන, ඔබේ නිවස ආශ්‍රිතව ඒ වගේ වටිනා පුරුදු ඇති කර ගනිමු. ඒ සඳහා අදිෂ්ඨාන කරගන්න.